හොඳයි අපි එතකොට අන්තිමට කරලා තියෙන්නේ භ්‍රමණ චලිත සමීකරණ. භ්‍රමණ චලිත සමීකරණ ටික තමයි අපි කරේ. දැන් එතකොට අපි චලිත රේඛීය චලිතය කතා කරා වගේ රේඛීය චලිතය සම්බන්ධ චලිත සමීකරණ වලින් ගණන් හදලා රේඛීය චලිත සමීකරණ ප්‍රක්ෂිප්ත ගුරුත්වාකර්ෂණ ස්ථිරස් චලිතය ගණන් හදලා අපි ආවේ රේඛීය චලිතය ඉවර කරලා ආවේ ළමයි නිව්ටන් නියම වලටනේ නේද? ඒතර අපි කතා කරා චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළවෙනි නියමය. ඒතර චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළවෙනි නියමය කියන්නේ මෙන්න මේක. මම මේ ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. දැන් මේක ඔයගොල්ලෝ දන්නවා. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නැත්නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ එකාකාර වේගයකින් සරල රේඛාවක් දිගේ චලිත වෙමින් පවතී. ඒතර ඔය නියමය අපි කිව්වා ළමයි. ඔය නියමෙන් කියන්නේ බාහිර සංප්‍රයුක්ත බලයක් වස්තුවක් මත නැත්නම් නිශ්චලව තියෙන වස්තු නිශ්චලවම තියෙනවා. යම්කිසි ප්‍රවේගයක් තියෙන වස්තු ඒ ප්‍රවේගයෙන්ම චලිත වෙනවා. ඕක තමයි ওই නියමයෙන් කියන්නේ. සංප්‍රයුක්ත බලයක් නැත්නම් වස්තුවක ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. නිශ්චලවම තියෙන වස්තුවක් නිශ්චලවම තියෙනවා කියන්නේ යාගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. එකාකාර වේගයකින් සරල රේඛාවක් දිගේ චලිත වෙනවා කියන්නේ ඒත් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියන එකම තමයි. එතකොට සංප්‍රයුක්ත බලයක් නැත්නම් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ. එතකොට එහෙනම් වස්තුවක ප්‍රවේගය වෙනස් කරන්න නම් අපිට සංප්‍රයුක්ත බලයක් යොදන්න වෙනවා. ප්‍රවේගය වෙනස් කරන්න සංප්‍රයුක්ත බලයක් යොදන්න වෙනවා. ඒක අපි මේ පළවෙනි නියමය තුලින් ගන්න ප්‍රතිඵලයක්. ඒතකොට ප්‍රවේගය වෙනස් වෙනවා කියන්නේ ළමයි අපි වෙන වචන වලින් කියනවා රේඛීය චලිතයේ ස්වභාවය වෙනස් වෙනවා. අපි තුමු වස්තුවක ප්‍රවේගය නියතයි කියනවා. ඒතකොට මොකද වෙන්නේ? වස්තුව ඔහේ එකම විදිහට යනවා. නිශ්චල වස්තුවක් නිශ්චලවම ඉන්නවා කියන්නේ එයාගේ චලිත ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. එකාකාර වේගයකින් සරල රේඛාවක් දිගේ යනවා කියන්නේ චලිත ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. චලිත ස්වභාවය වෙනස් කරන්න නම් සංප්‍රයුක්ත බලයක් ඕනේ. එතකොට බලය කියලා කියන්නේ ළමයි වස්තුවක රේඛීය චලිතයේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් ඕන දෙයක්. එතකොට දැන් ওই නියමය අපි භ්‍රමණ චලිතයට ආදේශ කරගත්තොත්. එතකොට භ්‍රමණ චලිතයට ළමයි කොහොම නියමයක් කවුරුත් කියලා නැහැ. කවුරුත් ප්‍රකාශ කරලා නැහැ භ්‍රමණ චලිතය සඳහා පළවෙනි නියමය කියලා නියමයක් නැහැ. හැබැයි ওই නියමයේම අපිට පුළුවන් භ්‍රමණ චලිතයට අනුරූප කරගන්න. එතකොට එන්නේ මෙන්න මෙහෙම එකක්. එතකොට එන්නේ වස්තුවක් මත බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නැත්තම්. දැන් අර චලිතය පිළිබඳ නියම වලදී කියන්නේ බාහිර අසමතුලිත බලයක් නැත්තම් කියනනේ. දැන් අපි කියන්නේ බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නැත්තම්. මොකද වෙන්නේ? නිශ්චලව තියෙන වස්තු නිශ්චලවම තියෙනවා. එහෙම නැත්තම් මොකක් හරි කෝණික ප්‍රවේගයක් තියෙන වස්තු ඒ කෝණික ප්‍රවේගයෙන්ම චලිත වෙනවා. නිශ්චල වස්තුවට නම් උදාහරණ ඕන තරම් තියෙනවනේ. එකාකාර කෝණික ප්‍රවේගයකින් චලිත වෙන වස්තුවකට අපිට තියෙන හොඳම උදාහරණ තමයි ළමයි ෆෑන් එක. සීලින් ෆෑන් එකක් ගමුකෝ. නැත්නම් ස්ටෑන්ඩ් ෆෑන් එකක් ගමුකෝ. ඒක ස්ටෑන්ඩ් ෆෑන් එකේ අර ඔළුව කැරකෙන්න දාලා නැත්තම් ඒක ඔන් කරලා ටික වෙලාවකට පස්සේ මොකද වෙන්නේ? එකාකාර කෝණික ප්‍රවේගයකින් චලිත වෙමින් පවතිනවා. ඒතකොට බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නැත්තම් ව්‍යාවර්තයක් කියන එක ළමයි සිලබස් එක ඇතුලේ ඕගොල්ලන් කතා කරලා තියෙන්නේ ගූර්ණයක් කියන එකම තමයි. එතකොට සංප්‍රයුක්ත ගූර්ණයක් නැත්තම් සඵල ගූර්ණයක් නැත්තම් වස්තුවක් මත එක්කෝ ඒ වස්තු නිශ්චලතාවයේම තියෙනවා. එක්කෝ එකාකාර කෝණික ප්‍රවේගයකින් චලිත වෙමින් පවතිනවා. දැන් ඔතනත් ළමයි තේරුම් ගන්න ඕනේ නිශ්චලව වස්තු නිශ්චලවම තියෙනවා කියන්නේ නිශ්චලතාවයේ වස්තුවක් පවතිනවා කියන්නේ එයාගේ කෝණික ප්‍රවේගය වෙනස් වෙනවද? එයාගේ කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. වස්තුවක් එකාකාර කෝණික ප්‍රවේගයකින් චලිත වෙනවා කියන්නේ ඒත් එයාගේ කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට බාහිර සඵල ව්‍යාවර්තයක් සංප්‍රයුක්ත ව්‍යාවර්තයක් නැත්තම් වස්තුවක කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඕක තමයි අපිට ওই නියමයෙන් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ළමයි අපිට වස්තුවක කෝණික ප්‍රවේගය වෙනස් කරන්න වුණොත් කියන්නේ නිශ්චලව තියෙන වස්තුවක් කරකවන්න වුණොත් තේරෙන විදිහට කිව්වොත් සරල භාෂාවෙන් කිව්වොත් කැරක් තියෙන වස්තුවක
කැරකෙන ශීඝ්‍රතාවය එහෙම නැත්නම් කෝණික ප්‍රවේගය වෙනස් කරන්න උනොත් අපිට මොකද්ද කරන්න වෙන්නේ? ගූර්ණයක් එහෙම නැත්නම් ව්‍යාවර්තයක් යොදන්න වෙනවා. ඒ කියන්නේ වස්තුවක කෝණික ප්‍රවේගය වෙනස් කරන්න. එහෙම නැත්නම් වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය. කියන්නේ කෝණික ප්‍රවේගයේ නියතයි කියන්නේ ළමයි භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න නම් කෝණික ප්‍රවේගය වෙනස් කරන්න නම් මොකද්ද අපි යොදන්න වෙන්නේ? ගූර්ණයක් යොදන්න වෙනවා. ඒතකොට බලයක බලයක් මගින් වස්තුවක් මත ගූර්ණයක් ඇති කරොත් තමයි ළමයි ඒ වස්තුවේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් වෙන්නේ. එතකොට වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න නම් ගූර්ණයක් යොදන්න වෙනවා. ගූර්ණයක් ඇති කරන්න නම් මොකද කරන්න වෙන්නේ? බලයක් යොදන්න වෙනවා. ඒතකොට බල සමතුලිතතාවයේදී ඔයගොල්ලෝ කතා කරලා ඇති බලය මගින් ඇති කරන ගූර්ණ හින්දා තමයි වස්තු භ්‍රමණය වෙන්නේ. භ්‍රමණය වෙන්න පෙළඹෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් ළමයි මෙහෙම වස්තු දෙකක්. මේ එකම වස්තුව අවස්ථා දෙකකදී මම ඇඳලා තියෙන්නේ මේ තැටියක්. ඒ තැටිය මෙන්න මේ අක්ෂය වටා කැරකෙන්න පුළුවන් විදිහට හයි කරපු තැටියක්. පිටි ඇණයක් ගහලා හයි කරලා තියෙනවා කියලා හිතන්නකො තැටියක්. මේ අක්ෂය වටා කැරකෙන්න. දැන් මේ වස්තුවට ළමයි මෙහෙම බලයක් යෙදුවොත් කොහොමද? මෙන්න මේ රේඛාව ඔස්සේ බලයක් යෙදුවොත් ඔයගොල්ලෝ දන්නවා මේ බලයෙන් ඔය වස්තුව කැරකෙන්නේ නැහැ. මේක දැන් මේ තැටිය නිශ්චල වනන් තිබ්බේ මෙහෙම බලයක් යෙදුවා කියලා. ඔය වස්තුව කැරකෙනවද? කැරකෙන්නේ නැහැ. හැබැයි වස්තුව මත අපි මේ විදිහට බලයක් යෙදුවොත් මේ භ්‍රමණය වෙන්න පෙළඹෙන අක්ෂය මේකනේ. ඒකින්ද යම් දුරකින් ওই බලය යෙදුවොත් අපි එහෙම නැත්නම් වෙන වචන වලින් කිව්වොත් මේ බලයේ ක්‍රියා රේඛාවට භ්‍රමණ අක්ෂයෙන් යම් දුරක් තියෙනවා නම් එතකොට මේ බලයෙන් හින්දා ඕක කැරකෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමුකෝ ආරම්භයේදී ওই තැටිය නිශ්චලයි කියලා. එතකොට මෙහෙම බලයක් දුන්නට ওই තැටිය දිගටම නිශ්චලතාවයේම තමයි ඉන්නේ. හැබැයි අපි මෙහෙම බලයක් දුන්නොත් මොකද වෙන්නේ? ඒකේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් වෙනවා. නිශ්චලතාවය පිට වැටෙනවා. කැරකෙන්න පටන් ගන්නවා. එතකොට මතක තියාගන්න වස්තුවක් මත බලයක් යෙදුවටම බෑ වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න. හරිද? එතකොට වස්තුවක් බලයකට යම් වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න නම් ඒ බලය මගින් ඒ භ්‍රමණ අක්ෂය වටා අපි කියනවා ගූර්ණයක් ඇති කරන්න ඕනේ. ඒතර බලයක් මගින් යම් කිසි ලක්ෂයක් වටා ගූර්ණයක් ඇති කරොත් තමයි වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් වෙන්නේ. එතකොට ළමයි අපි කියන්නේ මේ බලයට ඇයි මෙයාගේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න බැරි? මේ බලය මගින් මේ ලක්ෂය වටා ගූර්ණයක් ඇති කරන්නේ නැහැ. දැන් බලන්න මේ බලයේ ක්‍රියා රේඛාව යන්නේ කෙලින්ම මේ ලක්ෂය හරහා. මේ බලයේ ක්‍රියා රේඛාව ගමන් කරන්නේ ඒ ලක්ෂය හරහා. ඒතර අපි කියනවා මේ බලය මගින් ගූර්ණයක් ඇති කරන්නේ නැහැ. ඒකින්ද මේ තැටිය නිශ්චලවම තියෙන්නේ. මෙහිම බලයක් දුන්නා කියලා ওই තැටිය කැරකෙන්නේ නැහැ. හැබැයි මේ බලය මගින් මේ ලක්ෂය වටා ගූර්ණයක් ඇති කරනවා. දැන් ගූර්ණය පිළිබඳ මූලිකම මොකක් හරි දැනුමක් ඔයගොල්ලන්ට ඇතිනේ. අපි ගූර්ණය ගැන දැන් ඊගාවට කතා කරමු. එතකොට ළමයි දැන් බලයක් තිබ්බහම සංප්‍රයුක්ත බලයක් තියෙනවා නම් රේඛීය චලිතයේ ස්වභාවය වෙනස් කරනවා. රේඛීය චලිතයේ ස්වභාවය නැත්නම් රේඛීය ප්‍රවේගය වෙනස් කරන්න බලයක් විතරක් තිබ්බට ඇති. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හැබැයි භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න බලයක් තිබ්බටම මදි. මොකද වෙන්න ඕනේ මේ බලය මගින් අදාළ භ්‍රමණාක්ෂය වටා ගූර්ණයක් ඇති කරනවා නම් තමයි ඒ බලයට වස්තුවේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. එතකොට බලයකට තමයි හැකියාවක් තියෙනවා වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න. බලයකට හැකියාවක් තියෙනවා වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවා හැම බලයකටම බෑනේ. දැන් මේ බලයට බෑනේ මේ වස්තුවේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න මේක ඕනනම් කරලා බලන්න. උදාහරණයක් විදිහට පොත උඩින් පෑන තියලා පෑනේ හරි මැදින් බලයක් යොදන්නකො. පෑන කරකෙන්නේ නැහැ. ඒ පෑන කෙරවලෙන් බලයක් යදුවහම මොකද වෙන්නේ? පෑන මධ්‍ය ලක්ෂය වටා කරකෙන්න පටන් ගන්නවා. ඒතකොට හැම බලයකටම බෑ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න. වස්තුවක් කැරක් තියෙන විදිහ වෙනස් කරන්න බෑ හැම බලයකටම.
ඒතොර අපි කියනවා මේ බලයකට තියෙනවා ළමයි භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න හැකියාවක්. ඒ භ්‍රමණ චලිතය වෙනස් කරන්න බලයකට තියෙන හැකියාව රඳා පවතිනවා ඒ බලයේ විශාලත්වයයි මෙන්න මේ ක්‍රියා රේඛාවේ ඉඳන් භ්‍රමණ අක්ෂයට තියෙන ලම්බ දුරයි අතර රඳා පවතිනවා. එතකොට ළමයි බලයක ගූර්ණය එහෙම නැත්නම් බලයක ව්‍යාවර්තය මගින් මැනෙන්නේ වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කිරීමට බලයකට ඇති හැකියාව තමයි මැනෙන්නේ. ගූර්ණය මගින් මැනෙන්නේ මොකද්ද? වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න බලයකට ඇති හැකියාව. ගූර්ණය වැඩි වෙනවා කියන්නේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන් තියෙන හැකියාව වැඩි. එතකොට බලයක ගූර්ණය මෙන්න මෙහෙම අර්ථ දක්වලා තියෙනවා. බලය ගුණ කිරීම බලයේ ක්‍රියා රේඛාවට භ්‍රමණාක්ෂයේ සිට ඇති ලම්බ දුර. දැන් ওই සමීකරණය ගොඩනගෙන විදිය ළමයි මම කතා කරන්නේ. මම කිව්වා දැන් මේ පාඩමේදී දැන් මම අලුතෙන් උගන්වන විදිය වෙනස් කරා. අලුතෙන් උගන්වන විදිය ඇතුළේදී මම ගොඩාක් කරුණු විස්තර කරන්න යන්නේ නැහැ. අත්‍යවශ්‍ය කරුණු ටික විතරක් කියලා අපි ගණන් හදන්න අවශ්‍ය කරුණු ටික අපි කතා කරමු. කවදා හරි දවසක අපි සම්පූර්ණම මේ කොරෝනා සිද්ධිය ඉවර වුණොත් ඉවරලා හම්බුනොත් මම ඕවා තව ටිකක් විස්තර ඇතුව පැහැදිලි කරන්නම්. එතකොට දැන් මම මේ අලුතෙන් පාඩම් ටික ගැන මේ අද ඉඳන් උගන්වන්නේ අත්‍යවශ්‍ය කරුණු ටික විතරයි. එතකොට දැන් ඕගලන්ට තේරෙන්න ඕන ළමයි බලයක විශාලත්වය වැඩි වුණොත් ගූර්ණය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකක්ද? ගූර්ණය වැඩි වෙනවා කියන්නේ මොකක්ද? ඒ බලයට භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන් තියෙන හැකියාව වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට දොරක් අරිනවා වහනවා කියන්නේ. දැන් දොරක් නිශ්චලව තියෙන දොරක් අරිනවා කියන්නේ ළමයි. ඕ වහනවා කියන්නේ ඒ දොරේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරනවා. එහෙම නෙමෙයිද? දැන් ඔයගොල්ලෝ දොර අරින්න කලින් දොර නිශ්චලයි. ඔයගොල්ලෝ කරන්නේ මොකක්ද? බලයක් දීලා දොර භ්‍රමණය කරනවා. ඔයගොල්ලෝ බලය දෙන්නේ ඔයගොල්ලෝ දෙන බලය වැඩි කරොත් මොකද වෙන්නේ? ඔයගොල්ලන් තේරෙනවා දොර වේගෙන් කැරකෙන්න ගන්නවා. ඔයගොල්ලෝ පොඩි බලයක් දුන්නොත් මොකද වෙන්නේ? දොර හිමීට කැරකෙන්න පටන් ගන්නවා. ඒතර බලයේ විශාලත්වය වැඩි වුණාම භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ බලයේ ගුණය වැඩි වෙනවා. ඒ වගේමයි ළමයි ඔයගොල්ලෝ ගෙදර තියෙන ප්‍රධාන දොර මුළු මේ ලොකුවට තියෙන මොකක් හරි දොරක් අරගෙන කෙරෝලෙන් බලය දීලා දොර වහන්නකො. ඒ වගේමයි සරණේරු හයි කරලා තියෙන තැනට කිට්ටුවෙන් බලයක් දීලා දොර වහන්නකො. ඔයගොල්ලන්ට තේරෙයි සරණේරු හයි කරලා තියෙන කිට්ටු සරණේරු තියෙන තැනට කිට්ටුවෙන් බලයක් යොදලා දොර වහන්න හදද්දි ඔයගොල්ලන්ට වැඩි බලයක් යොදන්න වෙනවා, වැඩි ආයාසයක් දරන්න වෙනවා. හේතුව තමයි ළමයි අර කැරකෙන්නේ දොර කැරකෙන්නේ සරණේරු තියෙන අක්ෂය ඔස්සේනේ. ඒතකොට සරණේරු තියෙන අක්ෂයට බලයේ ක්‍රියා රේඛාවේ ඉඳන් තියෙන දුර අඩු වෙන්න මොකද වෙන්නේ? ගූර්ණය අඩු වෙනවා. ඒතකොට භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන් තියෙන හැකියාව අඩු වෙනවා. ඒතකොට දුර අඩු වුණොත් භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන් තියෙන හැකියාව අඩු වෙනවා. ඒකින තමයි අපිට ළමයි දොර දුරින් අල්ලලා කරකවද්දි අඩු බලයක් දීලා කරකවන්න ලේසි. දොර අපි බැරි වෙලා අපි දොරක් අල්ලන්නේ ඉතින් කෙරෝලෙන් අල්ලලා තමයි දොර වහන්නේ. ඔයගොල්ලෝ නිකන් චෙක් කරලා බලන්න මේ කියන එක ඇත්තද කියලා බලන්න. සරණේරු හයි කරලා තියෙන දැනට කිට්ටුවෙන් බලයක් යොදලා බලන්නකො. ඒතර ඔයගොල්ලන් තේරෙනවා වැඩි බලයක් යොදන්න ඕනේ කලින්ට වඩා. කියන්නේ දොර කෙරෝලෙන් අල්ලලා වහනවට වඩා වැඩි බලයක් සරණේරු හරියේදී සරණේරුවට කිට්ටු හරියෙන් බලයක් යොදලා වහද්දි වැඩි බලයක් යොදන්න වෙනවා. හේතුව තමයි දොරේ භ්‍රමණ චලිතය වෙනස් කරන්න තියෙන හැකියාව අර සරණේරු වල ඉඳලා බලයට තියෙන බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර මතත් රඳා පවතිනවා. එතකොට බලයක ගූර්ණය මගින් මැනෙන්නේ ළමයි ඒ බලයට වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න තියෙන හැකියාව. එතකොට මෙන්න මෙහෙම තමයි බලයේ ගූර්ණය අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට ඒකක අපි බලයේ නිව්ටන් වලින් මනිනවා දුර මීටර වලින් බලනවා මනිනවා. එතකොට දුර ඒකක වෙන්නේ නිව්ටන් මීටර. ඔක ජූල් වෙන්නේ නෑ ළමයි නේ. දැන් කාර්ය ප්‍රමාණයත් බලය වැඩි කිරීම දුරක්නේ. ඒතකොට කාර්ය ප්‍රමාණයත් මේ නිව්ටන් මීටර වලින් මනින්න පුළුවන්. කාර්ය ප්‍රමාණයට හැබැයි අපි ජූල් නිව්ටන් මීටර වලට ජූල් කියලා කියනවා. කාර්ය ප්‍රමාණයක ජූල් කියනවා. බලයක ගූර්ණය එකක උනට අපි ජූල් කියන්නේ නැහැ. කාර්ය ප්‍රමාණය අදිශයක් බලයක ගූර්ණය දෛශකයක්.
ඒතකොට බලයේ ගූර්ණයේ දිශාව ඒක දෛශිකයක් විදිහට දැකලා කතා කරනවා මම මෙතන කතා කරන්නේ නෑ අත්‍යවශ්‍ය ටික විතරයි කතා කරන්නේ. උදාහරණයක් විදිහට මේ ළමයි බලපද්ද වස්තුවක් මත තියෙන බලයක්. දැන් වස්තුව ඇඳලා නෑ. වස්තුව මොකක් හරි දණ්ඩක් හරි මොනවා හරි වස්තුවක්. මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා මෙහෙම බලයක් තියෙනවා. එතකොට දැන් මේ බලය මගින් මේ ඕවට ඇති කරන ලබන ගූර්ණය හොයන්නකොත් කොහොමද හොයන්නේ? එතකොට බලයක ගූර්ණය කියන්නේ මෙන්න මේක. හරිද? බලයේ ක්‍රියා රේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බ දුර මේ ඕවට ගූර්ණය කියන එක එන්නේ නැහැ. මේක වැරදි. මේක අයින් වෙන්න ඕනේ. එතකොට බලයේ ක්‍රියා රේඛාවේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බ දුර මේ කැල කැපුම එතකොට දැන් මෙන්න ළමයි බලයේ ක්‍රියා රේඛාව මෙන්න ඕ අපි මොකද කරන්නේ දැන් ඕ වල ඉඳලා මෙයාට ලම්බකයක් ගන්නවා නැත්නම් මෙයාගේ ඉඳලා ඕ වෙත ලම්බකයක් ගන්නවා එතකොට ලම්බ දුර තමයි මෙන්න මේ දුර ඒක තමයි දීලා තියෙන්නේ එතකොට අපි ගුණය කියනවා f ගුණ කිරීම d එතකොට මේ බලය මගින් ඔයාට ඇති කරන ගුණය f ගුණ කිරීම d ඒක වාමාවර්ත ගුණයක් ඒ කියන්නේ මේ බලය නිසා වස්තුවක් ඕවට කැරකෙන්න පෙළඹුණොත් ඒක කැරකෙන්න පෙළඹෙන්නේ වාමාවර්ත. ඊගාවට ඒ කියන්නේ අපි ගූර්ණයට දානවා සංකේත නැත්නම් ව්‍යාවර්තයට දානවා සංකේත ටෝ කියලා. මේ සංකේත සමහරු එක එක විදිහට ලියනවා මම දැන් මේ අපේ ටයිප් සෙටින් කරාදී ෆොන්ට් වල තිබ්බ ටෝ අකුරක් මේ ගත්තේ. මේක ග්‍රීක අකුරක්. ඉංග්‍රීසි T අකුර හැදිලා වෙලා තියෙන මේකෙන් තමයි මේකට කියන්නේ ටෝ කියලා. ඒතකොට ටෝ සමානයි f ගුණ කිරීම d නැත්නම් ft කියලා කියන්න පුළුවන්. ඒතකොට ළමයි සමහර වෙලාවට අපිට බලයේ ගූර්ණය හොයන්න වෙද්දී අපිට බලයේ ක්‍රියා රේඛාවේ ඉඳලා මෙන්න බලයේ ක්‍රියා රේඛාව මෙහෙ තියෙනවා. ඒතකොට මේ ලක්ෂ්‍ය වටා ගූර්ණය ගන්න කියලා අපිට දෙනවා. හැබැයි අපිට දීලා තියෙන බලයේ ක්‍රියා රේඛාවේ ඉඳන් එතන තියෙන ලම්බ දුර නෙමෙයි. දැන් ඔයගලන්ට පේනවනේ මේ දුර මේ රේඛාව මේ බලයේ ක්‍රියා රේඛාවට ලම්බකයක් නෙමෙයි. ඒතකොට අපි ලම්බ දුර පා ගන්න ඕනේ. මොකද බලයේ ගූර්ණය හොයන්න කිව්වොත් බලයේ ගුණ කිරීම දුර නෙමෙයි ඈ. බලයේ ක්‍රියා රේඛාවෙන් ඉඳන් භ්‍රමණ අක්ෂයට ඇති ලම්බ දුර. දැන් අපි කරන්නේ මොකද්ද ළමයි? බලයේ ක්‍රියා රේඛාව මෙහෙම ඇදලා ඕරි ඉඳන් ගහනවා ලම්බකයක්. ඒතකොට මෙන්න මේ දුර තමයි අපි හොයාගන්නේ. ඒතකොට මේක අංශක 90යි. ඒතකොට මෙන්න මෙයා ඍජු කෝණයක ත්‍රිකෝණයක් වෙනවා ළමයි. මේ කෝණයට සම්මුඛ පාදයේ මේ කෝණය මේ පාදය මේ කෝණයට සම්මුඛ පාදයේ මේක. ඒතකොට මේ පාදයේ බෙදීම d කියන එක නා sin θ ට සමානයි. ඒතකොට මේ දුර හොයලා බලන්න ළමයි d sin θ කියලා එනවා. මේ දුර අපි දන්නේ නැහැ. ඒක x කියලා ගන්න. x බෙදීම d කියන්නේ sin θ. එතකොට මේ දුර d sin θ කියලා එනවා. ඒකට දැන් ගූර්ණය ගත්තී. අපි බලය ගුණ කරන්න ඕනේ. මෙන්න මේ ලම්බ දුරේ. ඒතර ඕවටා ගූර්ණය ගන්නවා. f ගුණ කිරීම d sin θ. එහෙම නැත්නම් fd sin θ. ඔය ගූර්ණය තියෙන්නේ ඕවටා වාමාවර්ත ගූර්ණයක් විදිහට. කියනවා ඕවටා මේ f කියන බලය මගින් ඇති කරන ගූර්ණය වාමාවර්ත ගූර්ණය. එතකොට ළමයි දැන් මෙයාගේ මෙන්න මෙහෙම ආනතව කියන්නේ අපිට ක්‍රියා රේඛාවෙන් ඉඳන් ලම්බ දුර දීලා නැත්තම් දැන් භ්‍රමණ චරිතය ගණන් හදද්දී නම් ළමයි මේ වගේ තැන් එනවා බොහොම අඩුවෙන් එන්නේ. දැන් භ්‍රමණ චරිතය ගණන් හදද්දී ගූර්ණ ගන්නදී ගොඩක් වෙලාවට ලම්බ දුර අපිට දෙනවා. එතකොට දැන් ලම්බ දුර දීලා නැත්තම් මොන ලම්බ දුරද ක්‍රියා රේඛාවෙන් ඉඳන් භ්‍රමණ අක්ෂයට තියෙන ලම්බ දුර දීලා නැත්තම් එතකොට මේ බලය මගින් ඇති කරන ගූර්ණය හොයන්න පුළුවන් තව විදිහක් තමයි විභේදනයේ පිළිවන් සංකල්ප පාවිච්චි කරනවා. එතකොට අපි මේ බලය විභේදනය කරනවා ළමයි හොඳට තේරුම් ගන්න බලය මේ දීලා තියෙන බලය විභේදනය කරනවා තියෙන්නේ දුරක් දීලා තියෙනවනේ අපිට මොකක් හරි දුරක්. අන්න ඒ දුර තියෙන පැත්තටයි ඊට ලම්බක පැත්තටයි. දැන් මේ දෙන ලම්බකයි. එතකොට අපි දන්නවා ළමයි දෛශික විභේදනයක ඉගෙන ගන්න තියෙන ළමයි විදියට මෙන්න මේ බල දෙකේ සංප්‍රයුක්තය මෙන්න මේ ලම්බක සංරචක දෙකේ සංප්‍රයුක්තය මේ මෞදෛශිකයට සමානයි. එතකොට මෙන්න මේ මෞදෛශිකයෙන් ඇති කරන ප්‍රතිඵලයම තමයි මේ දෙන්නගෙනුත් ඇති කරන්නේ. එතකොට මෙයාගෙන් ඇති කරන ගූර්ණය අපි හෙව්වත් එකයි. මේ දෙන්නගෙන් ඇති කරන ගූර්ණ වෙන වෙනම හොයලා ඒ දෙන්න එකතු කරත් එකයි. දැන් අපි කරන්න යන්නේ මෙයාගෙන් ඇති කරන ගූර්ණයනේ හොයන්න කියන්නේ. ඒක හොයන්නේ නැතුව එකපාරට මේ දෙන්නගෙන් ඇති කරන ගූර්ණ හොයලා වෙන වෙනම හොයලා එකතු කරනවා. මේ පොස්තිරේ කියන බලය තේරුම් ගන්න ළමයි
ඒක තියෙන්නේ මම මේ ටිකක් පහලින් ඇන්දට මෙන්න මේ රේඛාව මතමයි මේ F කොස්ටියට කියන බලයේ ක්‍රියා රේඛාව තියෙන්නේ මේ නිල් පාට කැඩේරින් තියෙන රේඛාව මතම තමයි. හරි මේ දෙන්න ලම්බකයි මෙයාව දැන් මම අමතක කරනවා. දැන් මේ දෙන්නකින් ඇති කරන පූර්ණ වල එකතුව ගන්නවා. ඒතර මේ බලයෙන් ඇති කරන කූර්ණය හොයන්න ලේසි ළමයි. මේ බලයෙන් මගින් ඇති කරන කූර්ණය f sin θ ගුණ කිරීම t. දැන් මේ f sin θ කියන බලයේ ක්‍රියා රේඛාව තියෙන්නේ මෙහෙම. ඒතර ඒ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර කියන්නේ මේ දුර. එතකොට එයාගෙන් ඇති කරන කූර්ණය f sin θ ගුණ කිරීම t. ඒක වාමාවර්ත කූර්ණයක් ළමයි. O වටා f sin θ ගෙන් ඇති කරන කූර්ණය. f cos θ කියන බලයේ ක්‍රියා රේඛාව බලන්න ඒ ක්‍රියා රේඛාව යන්නේ O හරහා යන්නේ. ඒතර ඔයගලන් තේරෙන්න ඕනේ O හරහා බලයේ ක්‍රියා රේඛාව පවතිනවා නම් O වල ඉඳන් ඒ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර බිඳුවයි. දැන් ළමයි පටල ගන්නවා ක්‍රියා මතක තියාගන්න O වල ඉඳන් මේ අපි බලය ඇඳපු තැනට දුර නෙමෙයි ගන්නෙ ළමයි ඈ. දැන් මෙයාගේ ක්‍රියා රේඛාව තියෙනවා ඒ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර. මෙයාගේ ක්‍රියා රේඛාව තියෙන්නේ O හරහාමයි. ඒතකොට මේ O හරහා යන රේඛාවක ඉඳලා ඒ රේඛාවට තියෙන දුර ගත්තාම කීයද? දැන් මම නිකන් උදාහරණයක් කියන්නම්කෝ. මේ කැඩීරේ ඉඳලා මේ ඕට තියෙන ලම්බ දුර කීයද? ඕ මේ හරිය තිබ්බනම් ලම්බ දුර මේ දුර. ඕ මෙතන තියෙනවා කියලා හිතමු. එතකොට ලම්බ දුර මේ දුර. ඕ මේ හරිය තිබ්බොත් මේ ස්පර්ශකයේ තුඩ තියෙන පොයින්ටර් එකේ තුඩ තියෙන හරිය තිබ්බොත් ලම්බ දුර මේ චූටි දුරක් වෙයි. ඒතර මේ රේඛාව O හරහා යන හින්දා මේ O වල ඉඳලා මේ රේඛාවට තියෙන ලම්බ දුර බිඳුවයි. ඒතර හොඳට මතක තියාගන්න ක්‍රියා රේඛාවේ ඉඳන් තියෙන ලම්බ දුර තියෙන්නේ. නැතුව මේ බලයේ තියෙන තැනට තියෙන ලම්බ දුර නෙමෙයි. දැන් මේ cos θ කියන බලයේ ක්‍රියා රේඛාව මම කියවනේ මේ නිල් පාට කැඩීරින් තියෙන රේඛාව මත පිටන්නේ. මම මේක පාටින් ඇන්දේ ඔක පැහැදිලිව පේන්න ඕනේ නිසා. ඒතර යා මේ cos θ කියන බලයේ ක්‍රියා රේඛාව පවතින්නේ O හරහා. ඒතර මේ බලයේ ක්‍රියා රේඛාවේ ඉඳන් Oට තියෙන ලම්බ දුර බිඳුවයි. එතකොට එහෙනම් මේ cos θ කියන බලය මගින් ඇති කරන කූර්ණය බිඳුවයි. මෙයාගෙන් ඇති කරන කූර්ණයට මෙයාගෙන් ඇති කරන කූර්ණය එකතු කරන්න ඕනේ. මෙයාගෙන් ඇති කරන කූර්ණය f sin θ ගුණ කිරීම t. මෙයාගෙන් ඇති කරන කූර්ණය බිඳුවයි. ඒතර ඔය දෙන්න එකතු මේ බිඳුව ලියන්න ඕනේ නැහැ. මම පැහැදිලි කරන්න ඕනේ මේක දාලා තියෙන්නේ. එතකොට O වටා මෙන්න මේ f කියන බලයෙන් ඇති කරන කූර්ණය මේ දෙකේ එකතුවට සමානයි. මේ දෙකේ එකතු කියන්නේ මෙයා තමයි. ඒතකොට කීය දෙන්නේ? f sin θ ගුණ කිරීම t. එතකොට f sin θ ගෙන් ඇති කරන්නේ වාමාවර්ත කූර්ණයක්. එතකොට මේ බලයෙන් ඇති කරන කූර්ණයත් වාමාවර්තවම තමයි තියෙන්නේ. කලින් අපිට බලන්න අපි අර ක්‍රියා රේඛාව ඇඳලා ලම්බ දුර සලකලා හෙව්වහම එන්නේ මේ උත්තරයමයි. දැනුත් එන්නේ මේ උත්තරයම තමයි. f sin θ ගුණ ඒ උත්තරයම තමයි දැනුත් එන්නේ f sin θ ගුණ කිරීම d කියන එක. ලම්බ දුර දීලා තිබ්බොත් ළමයි කූර්ණය හොයන්න ලේසි. ලම්බ දුර දීලා නැතත් මේ කූර්ණය හොයන්න ලේසි. එක්කෝ කලින් කරා වගේ ලම්බ දුර බේසික් තියරි එකකින් හොයන්න බලයේ ක්‍රියා රේඛාව ඇඳලා ලම්බ දුර ලකුණු කරලා ඒ අසුරෙන් හොයන්න. එහෙම නැත්නම් මේ විභේදනය පිළිබඳ සංකල්ප අසුරෙන් හොයන්න. කලින් ක්‍රමය තමයි ළමයි මූලික સિદ્ધාන්ත අසුරෙන් හොයන ක්‍රමේ. මේකත් වැරදි නෑ මේකත් හරි. එතකොට අපිට එනවා ටෝ කියන එක කෙනා f sin θ වතාවක් t. ව්‍යාවර්තය f sin θ වතාවක් t. බල පද්ධතිය කූර්ණය ගත්තාම ළමයි බල පද්ධතියක් මගින් යම් ලක්ෂයක් වට ඇති කරන කූර්ණය එහෙම නැත්නම් ව්‍යාවර්තය සමාන වෙන්නේ මොකේදද? එක් බලයේ මගින් එම ලක්ෂය වට ඇති කරන කූර්ණ වල එහෙම නැත්නම් ව්‍යාවර්ත වල එකතුවට සමාන වෙයි කියලා කියන්නේ. ඔක ඔයගොල්ලෝ දන්නවා. දැන් උදාහරණයක් විතර මම ගන්නම් මෙහෙම එකක්. මතක තියාගන්න මම මෙතන බලයක කූර්ණයේ දෛශිකයක් ඒ දෛශිකය ගැන මම කතා කරන්නේ නැහැ. අපිට පාඩමට ඕන වෙන ටික ළමයි සඵල කූර්ණය ගන්න එක අපිට ඕන වෙන්නේ. ඒක මම කතා කරන්නම්. ඒතර මෙන්න මෙහෙම බල දෙකක් තියෙනවා. මම කියවනේ දැන් වස්තු ඇඳලා නැහැ. මේ වස්තුව අල ගෙඩියක් හරි දණ්ඩක් හරි මොකක් හරි වස්තුවක්. ඒ වස්තුව මත තියෙනවා මෙන්න මෙහෙම බල දෙකක්. ඒතර මේ බල දෙක මගින් O වට ඇති කරන කූර්ණය කීයද කියලා අහන්න. ඒතර ළමයි කූර්ණය ගත්තී අපි ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕනේ මං O වටා කූර්ණය හොයන්න කියලා තියෙන්නේ. ඒතර අපි ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕනේ O වටා දක්ෂිනාවර්ත කූර්ණයේද වාමාවර්ත කූර්ණයේද අපි හොයන්නේ. ඒතර මම හොයන්න යන්නේ ළමයි O වටා වාමාවර්ත කූර්ණ.
ඒතකොට දැන් මම කරන්නේ මොකද්ද? මේ එක් බලය මගින් O වටා ඇති කරන පූර්ණය හොයලා එකතු කරන්න. ඒතකොට මම O වටා වාමාවර්ත පූර්ණය හොයන්න යන හින්දා අපි කරන්නේ මම කරන්නේ වාමාවර්ත පූර්ණ ධනයි කියලා ගන්නවා දක්ෂිනාවර්ත පූර්ණ තිබ්බොත් ඒව ඍණයි කියලා ගන්නවා. අර දෛශික විදිහටම තමයි. ඔක ඇයි එහෙම ගන්න කියලා ඇත්තටම පැහැදිලි කරන්න ඕන තමයි මේ පූර්ණයේ දෛශිකයක් විදිහට සලකලා තමයි ඒක පැහැදිලි කරන්න වෙන්නේ. ඒක බල සමතුලිතතාවයේදී අන්නම් කතා කරන්න ඕන එක. එතකොට මම සංප්‍රයුක්ත ගූර්ණය ගන්න විදිය කියන්න වාමාවර්ත ගූර්ණය මම ගන්නෙ. මෙයාගෙන් ලම්බ දුරවල් දීලා තියෙනවා ළමයි මේක ලේසි. එතකොට F එකෙන් ඇති කරන F එකේ ක්‍රියා රේඛාවෙන් O වට ඇති කරන O ට තියෙන ලම්බ දුර F එකේ ක්‍රියා රේඛාවේ ඉඳලා O ට තියෙන ලම්බ දුර D1යි. එතකොට මෙයාගෙන් ඇති කරන ගූර්ණය FD1යි. ඒක ධනයි කියලා ගන්නවා ළමයි. හේතුව මම O වටා වාමාවර්ත ගූර්ණය හොයන්නේ. මෙයාගෙනුත් ඇති කරන්නේ O වටා වාමාවර්ත ගූර්ණය. එතකොට මේ බලයේ ක්‍රියා රේඛාවේ ඉඳන් O ට තියෙන ලම්බ දුර D2යි. එතකොට මේ බලයේ මගින් O වට ඇති කරන ගූර්ණය F ගුණ කිරීම D2යි. බලන්න මේ F2 කියන බලය මගින් O වට ඇති කරන ගූර්ණයක් වාමාවර්ත ගූර්ණයක්. ඒකින්ද ඒකත් අපි ධනයි කියලා සලකනවා. ඒතර O වටා වාමාවර්ත ගූර්ණය බල දෙකන තියෙන්නේ. ඒතර මේ බල දෙක ගත්තාම ආය වෙන බල නැහැනේ. ඒතකොට මේ බල දෙකෙන් ඇති කරන ගූර්ණය තමයි O වටා මුළු ගූර්ණය. එතකොට එනවා FD1 ධන F1 D1 ධන F2 D2 කියලා O වටා වාමාවර්ත ගූර්ණය. මේක දුන්නොත් ළමයි O වටා ගූර්ණය හොයන්න කියලා. මෙහෙම බල දෙකක් දුන්නොත් මම හොයන්න යන්නේ O වටා දක්ෂිනාවර්ත ගූර්ණය. ඔයගොල්ලෝ කැමති පැත්තට තියෙන ගූර්ණය හොයන්න පුළුවන් ළමයි. ඒක ගැටලුවක් නෑ. අපි හොයමු O වටා දක්ෂිනාවර්තව තියෙන ගූර්ණය. එතකොට මේ F2 කියන බලයේ ඉඳලා මෙයාගේ ක්‍රියා රේඛාව F2 කියන බලයේ ක්‍රියා රේඛාවේ ඉඳන් O ට තියෙන ලම්බ දුර D2යි. එතකොට F2 කියන බලයේ මගින් ඇති කරන ගූර්ණය F2 D2යි. ඔයගොල්ලෝ බලන්න O වටා F2 කියන බලයේ මගින් ඇති කරන ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයක්. දක්ෂිනාවර්ත ගූර්ණයක් ඇති කරන්නේ. එතකොට මම O වටා දක්ෂිනාවර්ත ගූර්ණය නෙවන්නේ. එතකොට මෙයාත් ඉන්න දක්ෂිනාවර්ත වින්ද ඒක ධනයි කියලා ගන්න. හැබැයි මේ F1 කියන බලය මගින් O වටා ඇති කරන ගූර්ණය වාමාවර්ත ගූර්ණයක්. ඒ කලින් වගේම තමයි F1 D1යි. එතකොට ඒක මම ඍණයි කියලා ගන්නවා. එතකොට O වටා දක්ෂිනාවර්ත ගූර්ණය අපි ගත්තොත් තමයි එන්නේ F2 D2 ඍණ F1 D1යි. කවුරු හරි O වටා වාමාවර්ත ගූර්ණය ලියුවොත් තමයි එතකොට මේ පදේ ධන වෙනවා මේ පදේ ඍණ වෙනවා. කාට හරි පුළුවන් මේ බල පද්ධතියේ O වටා වාමාවර්ත ගූර්ණය හොයන්න. එතකොට එන්නේ F1 D1 ඍණ F2 D2 කියලා එන්නේ. එතකොට මේක දැන් අපි මේ සංකේත වලින් දාලා තියෙන අපි දන්නේ මේක වැඩිද මේ පදේ වැඩිද කියලා දන්නේ අපි හිතුවා මේ පදේ වැඩි මේ පදේ අඩුයි කියලා. මේක 100යි මේක 80යි. මේ දෙන්න ගුණ කරාම 100යි කියලා එනවා මේ දෙන්න ගුණ කරාම 80යි. ඒත් 100න් 80ක් අඩු කරාම ධන 20යි. එතකොට O වටා දක්ෂිනාවර්ත ගූර්ණය ධන 20යි කියලා එනවා. ඒ කියන්නේ මේ බල පද්ධතිය මගින් O වටා ඇති කරන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක් තමයි. බැරි වෙලාවක් තමයි මේ දෙන්න සුළු කරාම ඉලක්කම් දාලා සුළු කරාම ඍණ උත්තරයක් ගන්නවා නම් ඒකෙන් අදහස් වෙන්නේ O වටා ගූර්ණයේ තියෙන වාමාවර්ත. දැන් දක්ෂිනාවර්ත ගූර්ණයනේ හොයන්නේ. ඒතර දක්ෂිනාවර්ත තියෙන ඒවානේ අපි ධනයි කියලා ගන්න. ඒතර අන්තිම උත්තරේට ඍණ උත්තරයක් එනවා නම් ඒ කියන්නේ O වටා සඵල ගූර්ණයේ තියෙන්නේ වාමාවර්ත. ඒතර මේක අපි තවදුරටත් ගත්තොත් ඒ බල පද්ධතියම තමයි A වටා ගූර්ණය හා B වටා ගූර්ණය ගන්න කිව්වොත්. දැන් මම ගන්නම් A වටා ගූර්ණය වාමාවර්තව තියෙන ගූර්ණය ගන්නම් A වටා. ඒතර බලන්න ඒකේ ඉඳලා මේ F එකේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුර. මෙන්න ක්‍රියා රේඛාව මූල ධර්ම වලින් හිතන්න ළමයි. මෙන්න ක්‍රියා රේඛාවක් තියෙනවා. මෙතෙන්ට තියෙන ලම්බ දුර අපි හොයන්න ඕනේ. ඒතකොට ලම්බකයක් ගහනවා. ඒතකොට ලම්බ දුර කීයද? D1 ධන D2යි. ඒතකොට F1 කියන බලය මගින් A වටා ඇති කරන ගූර්ණය D1 ධන D2යි. F1 කියන බලය මගින් A වටා ඇති කරන්නේ වාමාවර්ත ගූර්ණය. ඒක පැටලෙනවා නම් අහන්න ළමයි වාමාවර්ත දක්ෂිනාවර්ත කියලා හොයාගන්න එක පැටලෙනවා.
ඒතර F එක කියන බලය මගින් ඒ වට ඇති කරන කූර්ණේ වාමාවර්තයි. දැන් මම ඒ වටා වාමාවර්ත කූර්ණේනේ හොයන්නේ. ඔයගොල්ලෝ කූර්ණ ගත්ත ළමයි මෙහෙම දිශාව දාලා ඉන්න වාමාවර්ත දක්ෂිනාවර්ත. එතකොට ඒක ධනයි කියලා මම ගන්නවා. x එක වතාවක් d එක ධන d දෙකයි. එතකොට දැන් මේ බඩ දෙක මගින් ඇති කරන මේ බඩ පද්ධතියකින් ඇති කරන කූර්ණේනේ හොයන්නේ. එතකොට මෙයාගෙන් ඇති කරන කූර්ණයට මෙයාගෙන් ඇති කරන කූර්ණය එකතු කරන්න. දැන් මේ F2 කියන බලයේ ක්‍රියා රේඛාව තියෙන්නේ A හරහාමයි A කියන ලක්ෂ්‍යය හරහාමයි. එතකොට F2 කියන බලය මගින් A වටා කූර්ණයක් ඇති කරන්නේ නැහැ. එතකොට මේ බල දෙකෙන් ඇති කරන කූර්ණ වල එකතුව කිව්වම මෙයා ඉන්නේ නැහනේ. එතකොට මෙයාගෙන් ඇති කරන කූර්ණය තමයි A වටා කූර්ණය වෙන්නේ. B වටා කූර්ණය ගත්තොත් ළමයි එතකොට ඒකෙදි අර වගේම තමයි F එකෙන් කූර්ණයක් ඇති කරන්නේ නැහැ. F දෙකෙන් තමයි කූර්ණය ඇති කරන්නේ. බලන්න F දෙකෙන් ඇති කරන කූර්ණේ B වටා වාමාවර්ත දක්ෂිනාවර්ත කූර්ණය. එතකොට මම දක්ෂිනාවර්ත B වටා දක්ෂිනාවර්ත කූර්ණයනේ හොයන්නේ. ඒකින්ද මම මේක ධනයි කියන මෙතෙන්ට ආදේශ කරනවා. F දෙක වතාවක් D එක ධන D දෙකයි. බලන්න මෙයාගේ ක්‍රියා රේඛාව විනක් තියෙන ලම්බ දුර D එක ධන D දෙකයි. මේ වගේ බල පද්ධතියක් ගත්තොත් ඕවටා කූර්ණය අපි හොයන්නේ බලමු. ඒතර ඕවටා කූර්ණය ගත්තේ මම ඕවටා දක්ෂිනාවර්ත කූර්ණය ගන්නම්. F2 කියන බලය මගින් ඕවට ඇති කරන කූර්ණය F2 ගුණ කිරීම D2යි ඒක දක්ෂිනාවර්තයි. බලන්න මේ F3 කියන බලය මගින් ඕවට ඇති කරන්නේ දක්ෂිනාවර්ත කූර්ණයක්. ඒකත් අපි ඒකින්ද ධනයි කියලා ගන්නවා. මොකද මම දක්ෂිනාවර්ත කූර්ණය හොයන්නේ F3 D3යි. හැබැයි F1 කියන බලය මගින් ඇති කරන කූර්ණය වාමාවර්ත එකක්. ඒකින්ද ඒක ධනයි කියලා ලියනවා. F1 D1යි. ඒතර මේක ගණන් ලේසි ළමයි ලම්බ දුරමයි දීලා තියෙන්නේ. ඒකින්ද එච්චර ගොඩක් අපිට හිතන්න දෙයක් නැහැ. වාමාවර්ත දක්ෂිනාවර්තද කියලා කියා ගන්න පුළුවන් නම් කූර්ණය අපිට ওই වගේ බල පද්ධතියේ කූර්ණය හොයන්න ලේසි. එතකොට අපි ඔච්චරයි ළමයි කූර්ණය සම්බන්ධයෙන් අදට කතා කරන්නේ. ගූර්ණය දැන් අපි හිතමුකෝ මේ බල පද්ධතියේ ගූර්ණය අපි හොයනවා කියලා. එතකොට දැන් මේ බල පද්ධතියේ ගූර්ණය හොයන්නේ ඇයි? දැන් මට උදාහරණයක් විදිහට මෙහෙම කතා කරමුකෝ ළමයි. අපි සමතුලිතව බල පද්ධතියක් ගත්තාම වස්තුවක් මත ක්‍රියා කරන බල සමතුලිත බල පද්ධතියක් ගත්තාම නැත්තම් බල පද්ධතියක් වස්තුවක් මත තියෙනවා. ඒ වස්තුව සමතුලිතව තියෙනවා. එතකොට අපි මේ බල පද්ධතිය මගින් ඕනෑම ලක්ෂයක් වටා ඇති කරන ගූර්ණයේ බිඳුවයි කියලා ගන්න ඇයි? සමතුලිතතාවය කතා කරනව නේද? බල පද්ධතියක් යටතේ වස්තුවක් සමතුලිත නම් ඕනෑම ලක්ෂයක් වටා එම බල පද්ධතිය මගින් ඇති කරන ගූර්ණයේ බිඳුවයි. ඒ ඇයි ළමයි එහෙම කියන්නේ? බල පද්ධතියේ ගූර්ණයේ බිඳුවයි කියන්නේ මොකද්ද? මොකද්ද ඒකේ තේරුම? යම් කිසි ලක්ෂයක් වටා බල පද්ධතියේ ගූර්ණයේ බිඳුවයි කියන එකේ තේරුම මොකද්ද? ගූර්ණයක් ඇති කරන්නේ නැත්නම් ළමයි බල පද්ධතියක් මගින් යම්කිසි ලක්ෂයක් වටා ඒකේ තේරුම තමයි එම ලක්ෂය වටා ඒ බල පද්ධතියට බෑ වස්තුවේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න. ගූර්ණය මගින් මැනෙනවා කිව්වේ මොකද්ද ළමයි? භ්‍රමණ චලිතය වෙනස් කිරීමේ හැකියාව. බලයක ගූර්ණයෙන්ම ඉන්නේ බලයකට භ්‍රමණ චලිතය වෙනස් කරන්න තියෙන හැකියාව. බල පද්ධතියේ ගූර්ණයෙන් මැනෙන්නේ මොකක්ද? ඒ බල පද්ධතිය මගින් වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න තියෙන හැකියාව. එතකොට යම්කිසි ලක්ෂයක් වටා ගූර්ණයේ බිඳුව නම් ඒ බල පද්ධතියට බෑ එම ලක්ෂය වටා වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න. දැන් අපි හිතමු ඔයගොල්ලන්ගේ දැන් ওই මේසයක් තියෙනවා ගෙදර. ඒ මේසේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් වෙනවද? අපි මුකුත් කරන්නේ නැතුව නිශ්චලව තියෙනවා. අපි මුකුත් අත තියන්නේ නැහැ. මේසෙ නිශ්චලව තියෙනවා. ඒ වස්තුවේ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් වෙනවද? දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ. මේසෙ නිශ්චලව තියෙනවා. ඒ වස්තුවේ රේඛීය චලිතයේ ස්වභාවය වෙනස් වෙනවද? කියන්නේ මේසෙ ප්‍රවේගය වෙනස් වෙනවද? නෑනේ. ඒක හැමම නිශ්චලවම තියෙනවා. ඒකින්ද අපි කියනවා මේසේ මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය බිඳුවයි.
කියන්නේ මේසේ මත තියෙනවනේ ළමයි. අපි ගත්තොත් මේසේ මත බල දැන් මේසේ මත මුකුත් නැහැ කියලා හිතමුකෝ. පොත් අනම්මන නැහැ කියලා හිතමුකෝ. ඒතකොට මේසේ මත තියෙනවා බල පහක්. ඒතකොට මේසේ මත තියෙන බල පහ මොනවද? කකුල් හතර මේසයක් ගත්තොත් බල පහක් තියෙනවා. මොකද්ද? කකුල් හතරෙන් ඇති කරනවා අභිලම්බ ප්‍රතික්‍රියා හතරක්. මේසේ බර තියෙනවා පහළට. අභිලම්බ ප්‍රතික්‍රියා හතර ඉහළට තියෙනවා. එතකොට මේසේ නිශ්චලව තියෙනවා කියන්නේ දිගටම සංප්‍රයුක්ත බලය බිඳුවයි. ඉතින් ඒ වගේම තමයි ළමයි මේසේ කැරකෙනවද? නිශ්චලව තියෙන මේසේ කැරකෙන්න පටන් ගන්නවද? මේසේ කෝණික ප්‍රවේගය වෙනස් වෙනවද? මේසේ භ්‍රමණචලිතයේ ස්වභාවය වෙනස් වෙනවද? නැහැ. ඒතොර අපි කියනවා එහෙනම් අර මේසේ මත තියෙන බල පද්ධතිය මගින් මේසේ මත ඕනෑම ලක්ෂයක් වටා ඇති කරන ගූර්ණයේ බිඳුවයි. කියන්නේ බල පද්ධතියක් මගින් ළමයි මොනවා හරි ගූර්ණයක් ඇති කරනවා නම් යම්කිසි ලක්ෂයක් වටා මොකද වෙන්න ඕනේ? ඒ ලක්ෂය වටා වස්තුව කැරකෙන්න පටන් ගන්නවා. සඵල ගූර්ණයක් තියෙනවා කියන්නේ ඒ බල පද්ධතියට පුළුවන් වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න. සඵල ගූර්ණයක් නැහැ කියලා කියන්නේ ඒ බල පද්ධතියට බෑ භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න. ඒතර බලයක ගූර්ණයෙන් හෝ බල පද්ධතියක ගූර්ණයෙන් මැනෙන්නේ ළමයි භ්‍රමණ චලිතය වෙනස් කරන්න තියෙන හැකියාව. අපි ඊගාවට කතා කරන්නේ මොකද්ද? වස්තුවක භ්‍රමණ චලිතයේ ස්වභාවය වෙනස් කරන්න බාහිර බලයක් අපි බාහිර ගූර්ණයක් සංප්‍රයුක්ත ගූර්ණයක් දෙන්න ඕනෙම ඇයි කියන එක තමයි අපි ඊගාව කතා කරන්නේ.